අද මේ පාඩම පුතාලා පෙරලා ගන්න 7 වෙනි පාඩම ධම්මපදය කියන පාඩම නේද? ධම්මපදයෙන් මිදක්. මේ පාඩම ආරම්භ කරමු. අද දවසේ අපේ පාඩමට සම්බන්ධ වෙන්නේ අපේ ආනන්ද විද්‍යාලයේ 9 ශ්‍රේණියේ 9 ශ්‍රේණියේ දරුවෝ. ඉතින් අද දවසේ ඔයගලන්ට උගන්වන පාඩම තමයි පුතේ බුද්ධ ධර්මය 7 වෙනි පාඩම ධම්මපදයෙන් මිදක් කියන එක. ධම්මපදයෙන් මිදක් කියන එක. පුතාලා හැමෝම දන්නවා ධම්මපදය ගැන නේද? අපි පොඩි කාලේ ඉඳලම බුද්ධ ධර්මයේදී ඉගෙන ගන්නකොට මේ ධම්මපදයේ ගාථා ඉගෙනගෙන තියෙන දහම් පාසලේදී නේද? පාසලේදී ඉගෙනගෙන තියෙනවා. පුතාලාට කියන්න පුළුවන් ධම්මපදයට කියන තවත් නම් කීපයක් එහෙම තියෙනවා. ධම්මපදය හඳුන්වනවා. ඔව් බොහොම හොඳයි. බෞද්ධයාගේ අත්පොත කියලා හඳුන්වනව නේද? ඔව්. හස්තසාර ග්‍රන්ථයක් හැටියට හඳුන්වනවා ධම්මපදය. ඉතින් මේ ධම්මපදය ඒ තරම් වැදගත් තා වටිනා ග්‍රන්ථයක්. මේක ග්‍රන්ථයක් කිව්වට ඇත්තටම මේක මේ බුදුහාඳුරෝ ග්‍රන්ථයක් විදිහට වෙනම දේශනා කරපු කොටාසයක් නෙමෙයි. මේ ධම්මපදය කියලා කියන්නේම අපේ බුදුහාමර දේශනා කළ සූත්‍රවල තියෙන වැඩිම වටිනාම ගාථා ඇතුළත් කරලා සංග්‍රහ කරපු කොටසක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ඉතින් මේ ගැන හඳුන්වනකොට පොඩි හැඳින්වීමක් කරන්න වෙනවා. මේ තියෙන පුතේ ධම්මපදයේ හඳුන්වපු විදිය අපි ධම්මපදයේ ගාථා කීයක් තියෙනවද කියනවද පුතේ? ඔව් ධම්මපදයේ ගාථා 423ක් තියෙනවා. ධම්මපදය කියලා කියන්නේ ඊටාම ලස්සන කාව්‍යමය ලක්ෂණ යුත් ඊටාම ප්‍රසිද්ධ ජනප්‍රිය ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ. මේක අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ දෙවනි ග්‍රන්ථය හැටියට තමයි ධම්මපදය හඳුන්වන්නේ. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තමයි මේ ධම්මපදය තියෙන්නේ. ඒතර පුතේ මේ මම අර මුලින් කිව්ව විදිහට මේ ධම්මපදයේ ගාථා ඔක්කොම මේ වෙන වෙනම බුදුහාරෝ පොතක් හැටියට නිර්මාණය කරන්න දේශනා කරලා නෙමෙයි. පසු කාලේ හිටපු මහරහතන් වහන්සේලා මේ වැදගත් ගාථා පාඨ මේ සංග්‍රහ කළා. නේද? පළවෙනි ධර්ම සංගායන සංග්‍රහ කරන්නේ කොටස් වලට ධර්මයේ. ඒ වගේ සංග්‍රහ කළා තමයි මේ ධම්මපදය කියන ග්‍රන්ථය සකස් කරන්නේ. උදේට මේ සූත්‍රවල තියෙන ගාථාත් මේ ධම්මපදයේ ඇතුළත් කරලා තියෙනවා. මෙහි වැදගත්ම දේ තමයි මේක අපිට තාම උපදෙස් දෙන ග්‍රන්ථයක් හැටියට අපේ ජීවිතය සකසා ගන්න හැමදෙනාගේම ජීවිතය සකසා ගන්නට අදාළ වන අර්ථ සම්පන්න උපදෙස් දෙන ග්‍රන්ථයක් හැටියට අපේ බෞද්ධයෝ මේ ගාථා ධම්මපදය හඳුන්වනවා. එතකොට මේ හැම ගාථාවකින්ම බොහොම අපිට ජීවිතය සකසා ගන්න උපදෙස් දෙනවා. අන්න ඒක තමයි වඩාත්ම වැදගත් වන්නේ පුතේ. මේ ජීවිතය සකසා ගන්න දෙන උපදේශාත්මක ග්‍රන්ථයක් හැටියට අපි මේ ධම්මපදය හඳුන්වනවා. ඒ තරම් අපිට වැදගත් මේ ධම්මපදය. අපි කියනකොට කියන්නේ ඉතින් ඔය වෙනත් ආගම්වල තියෙනවා නේද? බයිබලය තියෙනවා, භගවත් ගීතාව තියෙනවා, කුරාණය තියෙනවා. ඔය වගේ තියෙනවනේ ධර්ම ග්‍රන්ථ. ඒ වගේ අපිටත් වැදගත් වෙන ග්‍රන්ථයක් තියෙනවා නම් ආන්න ධම්මපදය අපිට ගොඩාක් වැදගත් වෙන ග්‍රන්ථයක්. මේ ගාථා 423 පුතේ වග්ග කියලා අපි හඳුන්වන කොටස් 26ක තියෙනවා. පරිච්ඡේද කියලා කියන්න පුළුවන්, කොටස් කියලා කියන්න පුළුවන්. අපි වග්ග කියලා හඳුන්වන ගාථා වග්ග 26ක් තියෙනවා. ගාථා මේ 423 ඇතුළත් කරලා නේද? යමක වග්ග අපමාද චිත්ත පුෂ්ප බාල පණ්ඩිත අරහන්ත සහස්ස පාප දණ්ඩ ජරා අත්ත ඔය විදිහට වග්ග 26 හඳුන්වලා තියෙනවා. ඒ වග්ග 26 තුල අතුලත් වෙන ගාථා වලින් අද අපිට තියෙන්නේ මොන වග්ගයේ ගාථාවක්ද කියලා පුතාලට පේනවා ඇති. මොන වග්ගයේ ගාථාවක්ද? අත්ත වග්ගය. ආනාරි අත්ත වග්ගයට අයිති ගාථාව ධම්මපදයේ අත්ත වග්ගයේ ගාථාවක් තමයි මේ අපි අද
පාඩමේදී ඉගෙන ගන්න. බලන්න පුතේ මේ ගාථාව කියවලා සුකරානි අසාදුනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. බලන්න පුතේ මේ ගාථාවෙන් කියන තේරුම අයහපත් නරක දේවල් නේද? තමන්ට අහිත පිණිස පවතින දේවල්. ඒවා කරන්න ලේසි. පහසුවෙන් කරන්න පුළුවන්. හොඳ දේවල් තමන්ට හිතකර දේවල් යහපත් දේවල් කරන්නට අපහසුයි. දුෂ්කරයි. මේ ගාථාවෙන් කියන්නේ ඒකයි. නරක දේවල් කරන්න නම් පහසුයි. හොඳ දේවල් කරන්න අපහසුයි. ඉතින් එහෙම අපහසු නා කියලා පුතේ අපි හොඳ දේවල් නොකර ඉන්නවද? නෑනේ. අපි හොඳ දේවල් තමයි කරන්න ඕනේ. අපේ හිත යන්නේ නිතරම වැරදි දේවල් වලට පුතේ. ඒ වැරදි දේවල් වලට යන්නේ එක නතර කර ගන්න ඕන. නේද? පාඩම් කරලා ඉගෙන ගන්න වෙලාවෙ ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන වෙලාවේ කම්මල හිතෙනවා, නිදා ගන්න හිතෙනවා නේද? ආන්න එහෙම අපේ හිත යන්නේ වෙනත් දේවල් වලට. හොඳ දේවල් වලට හිත යනවා අඩුයි. ඒක වළක්වාගෙන නිතරම හොඳ දෙයට, යහපත් දෙයට හිත යවමින් කටයුතු කිරීම තමයි කළ යුතු වන්නේ. දැන් මේ ගාථාවෙන් කියන්නේත් ඒකයි නේද? කාට හරි පුතාලට මේ ගාථා කියන්න පුළුවන්ද කාට හරි මං කිව්වා වගේ? හම්දුනේ. කියමු බලමු පුතේ. සුකරානි අසතුනි අත්තනෝ අපිතානිච යං වේ හිතංච සාතුච්ච සංවේ පරම දුක්ඛරං. බොහොම හොඳයි. පොඩි යම් වරදීමක් තිබුණා. නමුත් ඒ ගාථා හොඳට කිව්වා නේද? තව කාට හරි කියන්න පුළුවන්ද පුතේකට? කියන්න බලන්න. සුකරානි අසාදුනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. ඔව්. ඔය කිව්වා වගේ පුතාලා දෙන්න කිව්වා වගේ පුතාලා හැමෝම මේ ගාථාව පාඩම් කරගත යුතුයි. නේද? හොඳට කටපාඩමින් කියන්න පුළුවන් වෙන්න ඕන. තේරුමත් එක්ක බලන්න පුතේ මේ ධම්මපදයේ තව දෙයක් තමයි මේ හැම ගාථාවක්ම යම්කිසි හේතුවක් මුල් කොටගෙන තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. අර හේතු වෙච්ච කතාවට කියනවා අපි පුතේ නමක්. මොකක්ද නම කාට හරි කියන්න පුළුවන්ද? ඔය හේතු වෙන කතාවට කියන නම මොකක්ද? අවසරයි අපේ නිදාන කතාව. ඔව්. ඔව්. අට කතාව නේ. නිදාන කතාව. පුතාලා කීප දෙනෙක් කිව්වා. ඒකට කියන නම තමයි නිදාන කතාව. නිදානය කියලාත් කියනවා අපි. නිදානය කියලා කියන්නේ අන්න යම් කිසි දෙයක් බුදුහාරෝ දේශනා කරන්න හේතු වුණා නම් ඒ හේතු වෙච්ච අවස්ථා. දැන් මේ ධම්මපදයේ ගාථා ඔය කියන ගාථා පුතේ දේශනා කරන්නට හේතු වෙච්ච නිදාන කතාවට තමයි අපි යන්නේ. ඇත්තම මේ ගාථා දේශනා කරන්නේ මොන හාමුදුරුවෝ අරබයාද? දේවදත්ත හාමුදුරුවෝ අරබයා නේද? බලමු. ඔයගොල්ලෝගේ පොතේ තියෙන මෙන්න මේ පාඩය මේ මම රවුම් කරලා තියෙන්නේ. පුතාලට පේනව නේද මේ රවුම? ඔව්. මේ රවුම් කරලා තියෙන එකේ තියෙනවා බලන්න පාඩය කියලා හැවත්නි මම අද පටන් බුදුරදුන්ද මහා සංඝයාද හැර මට පක්ෂපාතී සංඝයා සමග පොහොය කරමි. අනෙක් විනය කර්මද කරමි කියන. මෙන්න මේ පාඩයේදී අපිට තේරෙනවා ඇත්තටම දෙව්දත් හාමුදුරන්ගේ කතාව අපි කියවලා තියෙනවා නම් අහලා තියෙනවා නම් මෙතන මේ දෙව්දත් හාමුදුරුවෝ කරන්න යන්නේ මොකද්ද කියන කාරණාව අපිට තේරෙනවා. ඇත්තටම මේ දෙව්දත් හාමුදුරුවෝ මොකද්ද මේ කරන්න යන්නේ පුතේ? අන්න හරි. මේ
ආනන්ද හාමුදුරන් තමයි කියන්නේ. බුදුහාමුදුරන්ගේ උපස්ථායක හාමුදුරනේ. ආනන්ද හාමුදුරන් තමයි මේ පණිවිඩය කියන්නේ. මොකද්ද? අද පටන් මම බුදුරදුන්ද මහා සංඝයාද හැර පුතේ කාගේද පුතේගේ සද්දයක් ඇහෙනවා හයියෙන්ම. ඒ පුතා මයික් එක ඔෆ් කරගන්න පුතේ. ඇත්තේ ඕනි කියන්න. ආම්දුරනේ ඒ ශාන්. ආයනාර. ඔව් ඇහෙනවා පුතේ හරි බාධාක්. ඒක කිම ඒ ආම්දුරනේ කාගේද? බින්දු. නවිදු නේද? ඔව් නවිදා දැන් හරි. බොහොම ස්තුතියි ඈ. මයික් එක ඔන් කරගත්තත් කමක් නැහැ පුතේ සද්ද බද්ද නොකර ඉන්නවනම්. සද්ද බද්ද කරොත් අපිට කරදරයි. දැන් පාඩමට එමු පුතේ. හරි හරි. එතකොට මේ අවස්ථාව එනකොට ඔන්න බලන්න මේ දෙව්දත් හාමුදුරුවෝ විවිධ උපක්‍රම කළා අපේ බුදුහාමුදුරුවන්ට නේද? මොකක් කරන්නද? බුදුහාමුදුරුවන්ව ඝාතනය කරන්න. අපිට මතකයිනේ දෙව්දත් හාමුදුරුවෝ අර මුලින්ම අජාසත්ත කියන කුමාරයව රවට්ට ගත්තා. නේද? මොකද අනිත් රජවරු කවුරුවත් රවට්ට ගන්න ලේසි පහදුන්නේ නැහැ. බුදුහාමුදුරුවන් සරණ ගියපු අය මේ කුඩා නොදන්නා කුමාරයව රවට්ටගෙන කිව්වා ඔබ පියාමරා රජ වෙන්න. මම බුදුන් මරා බුදු වෙන්නම් කියලා කිව්වා. ඔය දෙව්දත් හාමුදුරන්ට වරුණා බුදුහාමුදුරන්ට වගේ අර ලාභ සත්කාර මිනිස්සු හොයන් ඇවිල්ලා උපස්ථාන කරන ඒ දේවල් කරනකොට මටත් ඒ දේවල් කරගන්න ඕන කියලා. ඉතින් දෙව්දත් හාමුදුරුවෝ ඒ පොඩි කාලේ ඉඳලා මේ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරානේ. ඉතින් ඔය වගේම මේ ජාතක කතාවලදී අපි දන්නවා බෝසත් කතාවලදී පවා වෛර බැඳගෙන වෛරයෙන් යුක්තව ආපු කෙනා තමයි දෙව්දත් හාමුදුරුවෝ කියන්නේ නේද? අපිට මතකනේ පුතේ අර මොකද්ද කදාවලලු කතාව සේරිවාණජ හා කච්චපුට නේද දෙන්න අතර වෙච්ච ඔව් අර රන් තලියකට රණ්ඩු වෙලා අන්තිමට ඒ සිටු කුමාරිය රවට්ටලා රන් තලිය ගන්න ගිහින් ඒකේ වැරදුනා අර යහපත් කච්චපුට මොකද කරේ රන් තලියට මුදල් ගෙවලා වලලුත් දීලා ඒක අරගෙන යනකොට මෙයාට ඒ දුක දරා ගන්න බැරුව ගංගා ඉවුරින් ඉඳගෙන මේ වැලි අවුරක් අතර අරගෙන කිව්වා මම මේ තරම් උඹට භවයෙන් භවය උපදින භවයක් බවට පාදා වෛර කරනවා උඹෙන් පලි ගන්නවා කියලා වෛර බැඳගත්තා නේද? ඕනෝ වෛරේ පුතේ ආවනේ ඔය විදිහටම පසුපස්සේ. ඉතින් වෛර බැඳන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක එහෙම ආවා. එක්ස්කියුස් මී හාමුදුරනේ මේ අර බුදුහාමුදුරුවෝ බුදු වෙන කලින් අර අභිනිෂ්ක්‍රමණය කළානේ. එතකොට එතනදී යශෝදරා දේවිය දැකලා ඒකට ඊර්ෂ්‍යා කරා නම් එතකොට බුදුහාමුදුරන්ට බුදු වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් උන් නැහැ නේ පුතේ නේද? නෑ මම කියන්නේ ඊර්ෂ්‍යා කරා නම් එහෙම දැන් බෝසත්තරයෙක් එහෙම කරන්නේ නැහැ. බෝසත්යන් වහන්සේනේ පුතේ කෙලිම අපි දන්නවනේ බුදු වෙන්නම ප්‍රාර්ථනා කරමු ආපු කෙනෙක් එහෙම දෙයක් වෙන්න අවස්ථාවක් නැහැ. එහෙම කරේ නැහැ. හරි දැන් අපි පාඩමට යමු පුතේ. ඉතින් ඔය විදිහට හරි හාමුදුරුවෝ. දෙව්දත් හාමුදුරුවෝ භවයන් පාසා ඔය ජාතක කතාවලදී පවා හැම විටම පුතේ මේ බුදුහාමුදුර බෝසතාණන් වහන්සේගේ වෛරක්කාර විදිහට ආව නිසා. ඇවිල්ලා මේ භවයේදීත් මේ බුදු වෙන අවසන් භවයේදීත් ආන්න පෙර සංසාරගත වෛරයේ චේතනාව නිසාම දේවදත්ත වෙලා ඉපදිලා බුදුහාමුදුරන්ට වෛර කළා. ඉතින් අන්තර බුදුහාමුදුරගේ සාසනේ පැවිදි භාවයටපත් වුණානේ. දැන් බුදුහාමුදුර ඇත්තටම පුතේ ඕනනම් ඒ විදිහට ඒවා පැවිදින එක නතර කරන්න තිබුණා. එහෙම කළේ නෑ. බුදුහාමුදුර දන්නවා මේවට මුහුණ දෙන්න වෙනවා කියලා. මුහුණ දෙන්න වෙනවා. සංසාරගතව ඒ අකුසල කර්මත් තිබුණා බුදුහාමුදුරන්ට නේද? මේ නිසාම බුදුහාමුදුරෝ
ප්‍රතික්ෂේප කළේ නැහැ. දේවදත්ත අය වගේ අය පවා සාධනේ මහාන කරගත්තා. ඉතින් ආන්න මේ දේවදත්ත හාමුදුරුවෝ බලන්න ඊට පස්සේ අර අජාසත් කුමාරයා අල්ලගෙන රවට්ටලා එයා අන්තිමට දරදඩු කළා පීතෘ ඝාතකයෙක් බවට පත් කළා. බිම්බිසාර රජතුමාව හිරේ ධම්මලා ඝාතනය කරන්නට පවා සැලැස්සුවා දේවදත්ත හාමුදුරුවෝ. එතනින් අතර උන්නේ දැන් ඊට පස්සේ යාගේ සලස්ව ක්‍රියාත්මක කරන්නත් බැලුවා බුදුන් මරා බුදු වෙන්න. දැන් සාමාන්‍ය පෘථග්ජන රජ කෙනෙක් මරන රජ වෙන්න පුළුවන් වුණාට පුතේ බුදුහාඳුර වගේ උත්තමයන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කරන්න කාටවත් බෑ. නමුත් මේ දේවදත් මෝඩ දේවදත් ඒ දේවල් කරන්න හැදුවා. දේවදත් ආවා. ඒව හදලා මොකද කරේ අර විදියටම මුලින් රජතුමාගේ උන අනුග්‍රහය යටතේ අජාසත් රජතුමා දැන් රජ වෙලා ඒ අනුග්‍රහය යටතේ දුනුආය පිරිසක් මුලින් යවුවා. මුලින්ම දුනුආය පිරිසක් යවුවා. නේද? දුනුආය හතර දෙනෙක් යවලා දුනුආය දෙන්නෙක් යවලා මුලින් ඊට පස්සේ තව හතර දෙනෙක් යවලා ඊළඟට ඒ අය මරණ අට දෙනෙක් යවලා ඔයම පස්සෙන් තියලා තිබ්බා. කොහොම හරි යන යන දුනුආය පිරිස බුදුහාමලකට ගිහිල්ලා බුදුහාඳුරන් ඉස්සරහා බලාලා යහපත් පුරුෂයන් බවට පත් වුණා. ඒකෙන් මේ කරන්න ගිය උපක්‍රමය වැළකුණා. මොකද බුදුහාඳුරන්ව ඝාතනය කරන්න කිව්වා. පස්සේ අජාත රජතුමාගේ ඇත්ගාල හිටිය ඉතා දරුණු ඇතෙක් ජඩපරුස විශාල හස්ති රාජේ. එයාගේ නම තමයි නාලාගිරි. මේ ඇතාව ඉල්ලගෙන එයාට ඇත්ගවල්ලා පොලා රාකල 16 පොවා කියලා තමයි කියන්නේ. ඔය විදිහට දරුණු ඇතෙක් බවට පත් කළා මත් කළා බුදුහාඳුර මහා සංඝරත්නයත් එක්ක වඩින පෙරමගට මේ ඇතාව රාකල පොල එව්වා. හැබැයි අර අහුණු දේවල් කඩා බෙද දාලා පොළවේ ගහලා පොළවේ අඩි 5 හාරලා මේ විදිහට දරුණු විලාසෙන් ආපු වස්ති රාජයා සුවචකීකරු ගෝලයක් වගේ බුදුහාඳුර ඉස්සරහා දණින් වැටලා බුදුහාඳුරන් ඉදිරියේ දමණය වුණා නේද? අපි මේ කතාව දන්නවා. ඉතින් ඒ අස්ති රාජේ පවා බුදුහාඳුරන්ගේ මහා කරුණාව ඉදිරියේ දමණය වෙලා කීකරු ගෝලයක් බව වගේ හිටියේ. දැන් දේවදත්ත ආදුරන්ට කරන්න ගිය කාරණා දෙකම බැරුණාම දේවදත්ත ආදුර කල්පනා කරා දැන් මේ අනුන් ලවා මේක කරන්න බෑ මම මේක මොකක් හරි කරන්න ඕන කියලා. බුදුහාඳුර ඔය රජගහ නුවර තියෙනවා පර්වත කීපයක්ම. ඒකක් තමයි ගිජ්ජකූට කියන පර්වතය. ගිජ්ජකූට පර්වතයේ ළඟ බුදුහාඳුර ඔන්න පිඬු සක්මන් කරමින් විවේකීව ඉන්න අවස්ථාවක් දැක්කා. එහෙම දැකලා මෙයා මොකද කරේ මේ කාගේ උදව් මත විශාල ගලක් මේ ගිජ්ජකූට පර්වතයේ මුදුනට ගෙනිච්චා. ඒ ගෙනිහිල්ලා බුදුහාඳුරන්ගේ හිසට ඒ පර්වතේ ඉඳන් මේ ගල පෙරළුවා. නමුත් අපි දන්නා පුතේ සාධන ඉතිහාසෙත් අපි අහලා තියෙනවා බුදු කෙනෙක් කාටවත් ඝාතනය කරන්න බෑ. ඒ බුදුහාඳුරන් ඒ තරම් పూర్ව ජම්ම කළ පුණ්‍ය මහිම නිසා. පුණ්‍ය මහිම නිසා ඒ නමුත් අවාසනාවට කොමාරි ගල පෙරළුවත් ගවත් ගලක් මතුවෙලා ඒ පෙරළන ගල නතර වුණා. නමුත් ඒ ගල් පර්වතයේ වැදිච්ච අර ගලෙන් පතුරක් ගිහිල්ලා බුදුහාරන්ගේ සිරිපතුලේ වැදුණා. සිරිපතුලේ වැදිලා ගල් පතුර වැදිලා සිරිපතුල බොහොම තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. බුදුහාර එලා බැලුවේ තුවාලේ දිහාට නෙවෙයි බුදුහාර ඉස්සරහා බැලුවේ උඩ ඉස්සෙල්ලම. කවුද මේ කරගත්තේ මේ අයහපත් කර්ම කියලා. බලවට පර්වතයේ කන්ද මුදුනේ ඉන්නවා දේවදත්ත. බුදුහාඳුර දේවදත්ත ආරං අහනවා දේවදත් අනේ දේවදත් උඹ මේ මොනවද කරගන්නේ කියලා. අනුකම්පාවෙන් ඇහුවා. උඹ මේ මොනවද කරගන්නේ කියලා නේද? ඔන්න ඔය විදිහට විවිධ උපක්‍රම කරා පුතේ අන්තිමට ඔය ඔක්කොම වර්ධුන තන තමයි අර විදිහට ගිහිල්ලා සංඝ ભેදය ඇති කරන්නට මේ වගේ පාඩයක් දේවදත්ත ආවරෝ කියේ. නිකන් නෙවෙයි අර වරපාක් ඉල්ලන්න කියන්නේ. බුදු මේ සංඝයා මේ විදිහට හැදෙන්න ඕන කියලා
කරුණු පහක් බුදුහාඳුර ඉදිරිපත් කළා. නේද? ජීවිතාන්තය දක්වා පාංශුකූලික වෙන්න ඕන. පින්ඩපාතේ යැපෙන්නට ඕන. රුක්ෂ මූලික වෙන්නට ඕන. ඔය විදිහට මේ කරුණු පහක් ඉදිරිපත් කළා. ඒ බුදුහාර ප්‍රතික්ෂේප කළා. දේවදත්ත එක කමක් නැහැ. අපි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒව අනුගමනය කරන්න. අකමැති කෙනෙක් ඉන්නවා නම් නගුරාට කමක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. කොමාරේ මේ කාරණා වාසියට හොයාගත්ත දේවදත්ත අර නොවගී ආමුදුරු 500 දෙනෙක් ඒක රාජ්‍ය කරගෙන මෙන්න මේ බුදුහාමුදුරු මේව ප්‍රතික්ෂේප කළා. මේ බුදුහාමුදුරු කෙනෙකුට වටිනවද මේ ප්‍රතික්ෂේප කරන්න කියලා. එහෙම කියලා අර හාමුදුරු රවට්ටගෙන තමන්ගේ වසඟයට අරගෙන ඒ දේවදත්ත හාමුදුරුව වෙනම පන්සලකට ගියා. ආන සංඝ වේදේ ඇති කර. ඔය සංඝයා සමගිය තියෙන පුතේ පොහොය කර්ම විනය කර්ම කිරීම තුලින්. අදටත් අපි හාමුදුරු ඒක ආස වෙලා ඔය වස් සමාදන් වෙන කලින් පොහොය සීමාවට ගිහිල්ලා පොහොය කර්ම විනය කර්ම කරනවා. සංඝයාගේ සමගිය ඒ තුලින් ආරක්ෂා වෙනවා. නමුත් අර දේවදත්ත ආදුර බුදුහාඳුරන්ගේ මුදවගෙන බුදුහාඳුරන් සරණ ගිහ හාමුදුරු පිරිස තමන්ගේ වසඟයට අරගෙන වෙනම තැනකට ගිහිල්ලා පොහොය කර්ම විනය කර්ම කරන්න පටන් ගත්තා. සංඝ ભેදය ඇති කළා. කොහොම නමුත් පසුව අගසාව දෙන හරියත් මොගලන් හාමුදුර දෙරම ගිහිල්ලා ඒ හාමුදුරන්ට ධර්ම දේශනා කළා. දේවදත්ත හාමුදුරන්ගේ මුදවගෙන ඒ හාමුදුරන්ට යථාර්ථය සත්‍ය අවබෝධ කරලා බුදුහාමුදුර ළඟට එක්කගෙන එනවා. ඔව් එක්කන් එන වෙලාවෙ පුතේ බුදුහාමුදුරෝ ළඟට හැම අගසාව දෙනම හාමුදුරෝ 500 එක්කගෙන එනකොට ඒ එක්කන් එන වෙලාවේදී දේවදත්ත හාමුදුරන්ගේ හැතපිලා හිටියේ නැගිටිනකොටම ලේ වමනේ දාන්න ගත්තා දුක කනගාටු ශෝකය නිසා. ඉන්පස්සේ අසනීප තත්ත්වයටපත් වුණා. මෙතෙක් කලක් කරපු පව් කළාට කිසිම ඉහෙන් බයින රෝගයක් අසනීපයක් තිබුණේ නැහැ දේවදත්ත හාමුදුරන්ට. නමුත් එදා ඉඳලා අසනීප වෙන්න ගත්තා. දැන් මරණාසන්න තත්ත්වයටපත් වුණා. පස්සේ තමන්ගේ ශ්‍රාවකයන් කීප දෙනෙක් හිටියා කෝකාලික භික්ෂුව වගේ. එයා රෙගුවේ බුදුහාර ළඟට එක්ක යන්න කියලා. එයා ප්‍රතික්ෂේප කළා මුලින් එක්ක යන එක. නමුත් දේවදත්ත ආදර කිව්වා මම උන්වහන්සේව ඝාතනය කරන්නට උපක්‍රම යෙදුවත් බුදුහාරව අබමල් රේණුක මා කරේ තරහක් නැහැ. ඒක නිසා මාව එක්ක යන්නේ කියලා. කොහොම හරි එක්ක යන්න ගියත් දේවරම් වේරේ පොකුණ ගාට විතරයි දේවදත්ත හාමුදුර එක්ක යන්න පුළුවන් වුණේ. නේද? අර පොළොව පලාගෙන අපාඝාත වුණා. දේවදත්ත හාමුදුර බොහෝ ශක්ති සම්පන්න දේවල් තිබුණා. අභිඥානයක් තිබුණා. නමුත් අර කරපු උපක්‍රම පාප කර්ම නිසා අය පුතේ පිරිහිලා ගියා. අන්තිමට අපායඝාත වුණේ. අපාගාමී වුණා. තාම තියෙනවද? මොකද පුතේ? ඒක උන තැන තාම තියෙනවද ඉන්දියාවේ? තාම තියෙනවා කියලා කියනවා. මම නම් ඉන්දියාව ගිහිල්ලත් නැහැ තාම. එහෙම කියනවා. ඉතින් පුතේ මෙන්න මේ විදිහට අපිට අපහසු වුණත් සුන්දර යහපත් දේවල් අපි කරන්නට ඕන. අයහපත් දේවල් කළොත් ওই විදිහට දුෂ්කර කටුක තත්ත්වයන් වලට අපිපත් වෙනවා. නරක විපාක අපිට ලැබෙනවා. ශිෂ්‍යයන් වශයෙන් අපිට මතුවන ගැටලු දුෂ්කරතා විඳ දරාගෙන අප කපවී අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට ඕන. ඒ තුළින් උසස් ප්‍රවත්මක් නිර්මාණය කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ උපක්‍රම හතර බලන්න පුතේ. දේවදත්ත හාමුදුරුවෝ කරපු උපක්‍රම හතර මතකයි නේද? පුතාලට කියන්න පුළුවන්ද මේ මොනවද? අහන් දෙන්න පුතාලා. කියන්න බලන්න කරුණු හතර. දුනු ආයන් නාලාගේ දාලා දැන් ඔය හතර මතකයිනේ මම කියලා දුන්නා නේද? හරි අපි ඊළඟට යමු බලන්න.
දැන් මෙන්න මේ පින්තූරේ පෙන්වන්නේ මේ නාලාගිරි යතාව දමනය කරපු අවස්ථාව පින්තූරකින් දක්වලා තියෙන්නේ නේද? මේ පුතාලට මතකයි ආලන්තරීය පාප කර්ම. ආදී පාප කියන්නේ. ආදී පහ. පියාන් මවන් පියා මරීම මරීම පියා මරීම බුදුන්ගේ පිළිවීම මව මැරීම, පියා මැරීම, රහතුන් වහන්සේ මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම, සංඝ ભેදය නේද? ඔය පහ තමයි ආනන්තරේ පාප කර්ම. මේ පින්තූරයෙන් ඔය දකින්නේ ඔය දෙව්දත් හාමුදුරුවෝ අපාඝාත වෙච්ච හැටි අර ගිජ්ජකූට පර්වතයෙන් බුදුහාදුරන්ට ගල් පෙරලන විදියක් නේද? අර දෙවුරන් මෙහෙර අභියසති දෙව්දත් හාමුදුරුවෝ පොළොව බලාගෙන අපාඝාත වෙනකොට කියලා තියෙනවා පානේහි බුද්ධං සරණං උපේ මම බුදුහාඳුරෝ සරණ යමි කියලා ඒ වෙලාවේ බුදුහාඳියාට වැඳගෙන කිව්වලු. ඒ කියනකොට බුදුහාරෝ ඒක පිළිගත්තලු. ඒ පිළිගත්ත නිසා අර කල්ප ගණනාවක් තිස්සේ අදටත් පුතේ අපාඝාත වෙලා දුක් විඳ දෙව්දත් හාමුදුරුවෝ මතු භවයකදී සත්‍තිස්තර කියන පසේ බුදුහාමුදුරුවෝ බවට පත් වෙනවා කියලා කියන මොකද දෙව්දත් හාමුදුරුවෝත් ඉහත භවයන් වලදී පෙරුම් දම් පුරලා තිබුණා. ඒ භාවය නිසාම සත්‍තිස්තර කියන පසේ බුදුහාමුදුරුවෝ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් මෙන්න මොකද මේ දෙව්දත් හාමුදුරුවෝ බලන පුතේ අවසාන කාලේ නිකන් ඉහෙන් බයින රෝගයක් තිබුණේ නැහැ නේද? විපාක විඳින්න උනේ අන්තිමට. බලන්න මේ කවිය කියන ඒ ගැන. කරන කාලට පාව් මීරිය මීසේ විඳින කාලට දුක් දැඩි වෙයි ගිනිසේ ඇඳින එපව් දුර ලනව්ව දේසේ නුදුන මනවි තුන්දර අවකාසේ මෙන්න මේ කවියේ තියෙන පුතේ මොකද්ද බලන්න එක පුතේ මයික් එක ඔෆ් කරගෙන නෑ හද්ද යන වැඩි පුතේ මට ඒ වුණත් මයික් ඔෆ් කරන්න වෙනවා තාම ඇහෙනවා මම ඒ වුණත් මියුට් කරන ඔක්කොම චනිත් නේද චනිත් පුතා ඔය මයික් ඔන් කරගත්තට කමක් නැහැ මොකද ඔන් කරගත්තොත් Taman ඒක පරිස්සමින් පාවිච්චි කරන්න ඕන අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ කවියෙන් කියන්නේ පුතේ අර බලන්න ලස්සන කවියක් ලෝණ සංග්‍රහයේ 37 වන කවිය. පව් කරන කෙනාට ඒ පව් හරියට මීපැණි වගේ තමයි දැනෙන්නේ රසවත්. මීපැණි රසවත්. ඒ වගේ තමයි පව් කරනකොට හරි ලේසි මීපැණි වගේ හරි ලේසි. කන්න පුළුවන් ලේසියෙන්. හැබැයි ඒ පව් වල විපාක විඳින්න වෙනකොට විඳින්න වෙන්නේ ගින්දර වලට අවුලා පිච්චෙනවා. එහෙනම් ඒ පිච්චෙන ගින්දරට අවුලා පිච්චෙන වගේ විපාක විඳින්න වෙන පාප ආරම්භයන් වලින් අපි ඈත් වෙන්නට ඕන. නේද? පොඩි හරි පවකට හිත යොමු කරන්නට හොඳ නැහැ. මේ පොතේත් මේ තියෙන පොතේ මේ කරන කලට පව මීරිය මීසේ කියන කවිය. විවිධාගම මහාමුදුරෝ ලෝල සංග්‍රහයේදී මේ කවිය සඳහන් කළේ නේද? ඔය කවියත් පුතාලා පාඩම් කරගන්නට හොඳයි. ඊළඟට අපි යනවා දෙවන ගාථාවට. බලන්න මේ ගාථාව අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපම් අත්තනාව විසුඤ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදයේ ධම්මපදයේ අත්ත වර්ගයට අයිති ගාථාවක් පුතේ මේ දෙවෙනි ගාථාවත් දෙකම එක ළඟ එක සමානව තියෙන අර්ථ දෙන ගාථා දෙකක් බලන්න මේ ගාථාවෙන් කියන්නේ මොකක්ද කියලා
තමන් විසින් පාප කර්මයක් කළොත් ඒකෙන් තමන්ගේ හිත කිලුටු වෙනවා, අපිරිසුදු වෙනවා. තමන් පව නොකරනවා නම් හිත පිරිසුදුයි. ඉතින් මේ විදිහට පිරිසුදු බව හරි අපිරිසුදු බව හරි පඳා පවතින්නේ තමන් කරන කියන දේවල් වල අනුව තමයි. ඒකට තව කෙනෙක් වගේ කියන්නේ නැහැ, තව කෙනෙකුට එහෙම කරන්නට බෑ නේද? තමන්ගේ හිත කිලිට කරන හෝ පිරිසුදු කරන ක්‍රියාවලිය පවතින්නේ තමන්ගේ අතමයි. ඒ නිසා අපි මේ අපේ හිත අපිරිසුදු කරන, කිලිටු කරන, අයහපත යොමු කරන නරක දේවල් වලින් ඈත් වෙන්නට ඕන. නේද? ඒවන් ඈත් වෙනකොට තමන්ගේ හිත තමන්ගේ හිතන පතන දේවල් කුසල් ධර්මයන් පිරිසුදු දේවල් බවට පත් වෙනවා. එහෙනම් මේ පිරිසුදු දේවල් තමයි අපි හිතන්නත් ඕන, කරන්නත් ඕන නේද? මේ බලන්න මේ චුල්ල කාල කියන උපාසකතුමාට වෙච්ච කතාව නේද? අකරතැබ්බයක් වුණා. වරදක් කළේ නැතත් ඒවට දඩුවම් විඳින්න සිද්ධ වුණා. මේ උපාසකතුමා බොහොම සදාවත් කෙනෙක්, බුදුහාඳුරන් කෙරේ බොහොම සදාවත් කටයුතු කරපු කෙනෙක්. නිතරම බණහන්න යනවා. රැයට යන්නේ, උදේ පාන්දර එන්නේ, කළුවර යාමේ ආයි බණහල එන්නේ. ඕම එක දවසක් බණහන්න ගිහලා එනකොට සොරු කණ්ඩායමක් ගියක් බිඳලා. ගියක් බිඳලා එයායි මුදල් දේවල් වස්තු පැහැරගෙන පැනලා දිව්වා. ගෙදර අයිතිකාරයන්ට ඕක දැනිලා ඒගොල්ලෝ මොකද කරේ, මේ හොරු පස්සේ පන්නගෙන ආවා. පන්නගෙන එනකොට මේගොල්ලෝ අහුවෙනවා කියලා තේරුම් ගත්තා. ඒ නිසා මොකද කරේ, අර බණ අහලා ගෙදර එමින් හිටපු චුල්ලකාල උපාසකතුමා ඉස්සරහට හම්බුනේ. එයාගේ ඉස්සරහා රම්බාන්න ඔක්කොම දාලා පැනලා ගියා. අයිතිකාරයෝ පස්සෙන් පන්නගෙන ආවා, මේ රම්බාන්න තියෙන තැනට ආවා. ඒක දැකලා අහුනේ කවුද වරදට? චුල්ලකාල උපාසකතුමා. මොකද කරේ, මෙයා තමයි හොරා කියලා හොඳටම පහර දුන්නා. හොඳටම පහර දීලා ඕම දේවල් ගහනකොට වෙලාවට ඔතනින් වතුර ගේන්න පාන්දර යාමේ වතුර ගෙනියන කාන්තාව පිරිසක් ආවා. ඒගොල්ලෝ මේ දැකලා මේක වැළැක්කුවා. අනේ මේ උපාසකතුමා හැමදාම බණ අහලා මෙතනින් මේ වෙලාවට යන්නේ. මෙයා ඒ විදිහට හොර වැඩ කරන, නරක වැඩ කරන කෙනෙක් නෙවෙයි කියලා චුල්ලකාල උපාසකතුමා බේරගත්තා. ඉතින් පස්සේ ගෙදර ගිහිල්ලා ඉතින් බොහොම දුකට කනගාටුවටපත් වුණා. නමුත් ආයේ පන්සලට ගියපු චුල්ලකාල උපාසකතුමා ආමුදුරට මෙන්න මේ විස්තරය කිව්වා. මම මේ වරදක් කළේ නැතත් මම දඩුවම් වින්දත් මගේ පිරිසුදු චේතනාව, ආධ්‍යාත්මික සුවය දෙන ඒ ක්‍රියාවලිය මං අයින් වෙන්නේ නැහැ. මම පන්සලට එන එක නතර කරන්නේ නැහැ කියලා ඒ විදිහට උපාසකතුමා ප්‍රතිඥා දුන්නා. දැන් බලන්න පුතේ, අපි කරන නරක වැඩ මොනවද? පස්පව්, දස අකුසල් නේද? පරාභවයට හේතුන කරුණු අපි කරන නරක වැඩ, පව් වැඩ. එහෙනම් ඒ නරක පව් වැඩ වලින් අපි ඈත් වෙන්න ඕන. මොනවද පස්පව් කියන්නේ? පුතාලා දන්නවද කවුරුයි පස්පව් මොනවද කියලා? බොහොම හොඳයි. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම වර්ධව ඇසරීම, බොරු කීම, රත්නම් පානය කිරීම නේද? ඕ පස්පව්. ඒ වගේම දස අකුසල ගත්තාම තවත් ඔයගෙම තවත් කරුණු පහක එකතුලා හැදෙන දස අකුසල නේද? ප්‍රාණඝාතය, අදත්තාදාන, කාමීත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපන, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දෘෂ්ටි. ඔය වගේ දස අකුසල්ුත් ඈත් වෙන්නට ඕන. ඊළඟ පරාභව සූත්‍රයේ තියෙන කරුණු 10 කරුණු ගණනාවක් තියෙනවා පිරිහීමට හේතු වෙන නේද? අමර දාතර උපස්ථාන කරන්නේ මහා සංඝ රත්නයට ගරහනවා, බණිනවා, මහාන බමුණන්ට ගරහනවා, බණිනවනම් ඒවා පිරිහීමට හේතු වෙනවා. ඔය වගේ කරුණු වලින් ඈත් වෙන්නට ඕන. වැරදි වැඩ වලින් ඈත් වෙන්නට ඕන. නේද? එතකොට එහෙම වැරදි වැඩ වලින් ඈත් වෙනකොට තමයි පුතේ අපි අර කරපු පාප කර්මයන්ගෙන් ඈත් වෙන්න පුළුවන් වෙන්නේ. දේවදත්ත ආදුරෝ තමන් විතරක් අයහපත් දේවල් කරන්නේ අර තමන්ගේ මිත්‍රා වෙච්ච අහිංසක අජාසත් කුමාරයාත් පිතෘ ඝාතකයෙක් බවට පත් කළා නේද? එයාව තාලන්තරේ පාප කරා. ඔයගේ තමයි පුතේ අපි නරක මිතුරු ආශ්‍රය කළොත් අපිටත් වෙන්නේ ඒ නරක මිතුරන් වගේම පව් සිද්ධ කරගන්න.
ඒ නිසා හොඳට කල්පනාකාරීව නරක මිතුරන් ඉන්නනම් හොඳ බවටපත් කරගන්නට ඕන. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් ඈත් වෙන්නට ඕන. අසත්පුරුෂ කෙනා තමා පමණක් පිරිහෙන්නේ නැහැ. අනිත් සමාජයේ ඉන්න අයත් පරිහානියට යොමු කරනවා. ඒ නිසා මේ අසාදු චර්යා අයහපත් දේවල් වලින් ඈත් වෙන්නට ඕන නේද? අසාදු චර්යා හා අපචාරී චර්යා සහිත පුද්ගලයෝ අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා පුතේ. අපි හොඳ කොච්චර කළත් එක නරක දෙයක් කරොත් අර කිරි කලයට ගොම බින්දුවක් කරනවා වගේ තමයි. කිරි කලයට ගොම බින්දුවක් කරනොත් මුළු කිරි කලෙම ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ කොච්චර හොඳ වැඩ කළත් නරක දෙයක් හරි සිද්ධ වුණොත් අපි සියලුම හොඳ වැඩ ඉවරයි. ඒ නිසා පුතේ කිසිම ආකාරයකින් හිතන්නවත් හොඳ නැහැ අයහපත් දෙයක් ගැන. අජාසත් රාජ්මා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දේවදත්ත ආඳුරන්ට දුන්නත් කලකම් වලින් ගැලවීමට බැරි වුණා. නේද? අන්තිමට විපාකයන් වලට මුහුණ දෙන්නට වුණා. ඉතින් චුල්ලකාර උපාසතුමා කළපු නැති වරදකටත් තාලට පීඩ එල්ලුණා. නමුත් එයා එකෙන් අයිතක් හිතුවේ නෑ. තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය තව තවත් උසස් තත්ත්වයටපත් කරගත්තා. ඉතින් අපිත් හොඳ කොච්චර කරත් අපිට පණ කරපොතේ ඔය වගේ චුල්ලකාර උපාසතුමා වගේ දේවල් වලට මුහුණ දෙන්නට වෙන්න වෙනවා. එලාදී අපි ඒක හිත ශක්තිමත් කරගෙන තව තවත් හොඳ වැඩ කරන්නට තමයි පෙළඹෙන්නට ඕන. අපේ පාඩමේ සාරාංශය පුතේ තමන්ගේ අයහපත පිණිස හේතු වන දෑ පහසුවෙන් කළ හැකි අතර හිතකර යහපත් දේ කිරීම දුෂ්කරයි. පළවෙනි ගාතේ ඉගෙන ගත්තේ. තමන් පව කළොත් තමන්මයි කෙලිටි වෙන්නේ. තමන් විසින් පවක් නොකළා නම් තමන් පිරිසුදුයි නේද? මේ වගේ පිරිසුදු අපිරිසුදු බව පවතින්නේ තමන්ගේ අතමයි. ඒකට වෙන කෙනෙක් සම්බන්ධ කරන්න බෑ. වෙන කෙනෙකුට එහෙම දෙයක් කරන්න බෑ. අපි පැවරුමට යනවා පුතේ. ඊට ගාථා දෙක. අභ්‍යාස පොතේ තේරුම් සහිතව ලියන්න. දේවදත්ත තෙරුන් විසින් සිදු කළ වැරදි ක්‍රියා මොනවාද? දේවදත්ත ආදර කරපු වැරදි ටික මතකයිනේ. ඉන් එක් වැරදි ක්‍රියාවක් විස්තර කරන්න. මොකද්ද? PDF එකේ වුණා නේද? ඔව් PDF එකේ වුණා. මේ කවිය සම්පූර්ණ කරන කරටපව මීරිය මීසේ. කවිය මතකයිනේ. චුල්ලකාල උපාසකව සිදු කරදරේ විස්තර කරන්න. ඊළඟ 6 වෙනි එක නරක වැඩවලින් ඈත් වී හොඳ වැඩ කිරීම යහපත්ය. ඔබ විසින් සිදු කරන හොඳ වැඩ 10ක් ලියන්න. ඔයාලා පුළුවන් පොතේ කරන ඔයගොල්ලෝ හොඳ වැඩ මොනවද කියලා ඔය හොඳ වැඩ 10ක් පොතේ ලියන්නට ඕන. හොඳයි. දැන් අපේ මේ කොරෝනා වදුරු නිසා පීඩාවටපත් වෙලා ඉන්න කාලයක ඉතින් අපේ ආනන්ද විද්‍යාලයේ දරුවෝ අද මේ පාඩමේ ඔන්ලයින් පාඩමකට සම්බන්ධ වුණේ. ඉතින් බුද්ධ ධර්මයේ 9 ශ්‍රේණියේ 7 වෙනි පාඩම තමයි අද දවසේ අපි මේ සිද්ධ කළේ. ඉතින් අද දවසේ පාඩම සම්බන්ධ සියලු දරුවන්ට අපේ ආශිර්වාදය තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.